අපේ නායක හාමුදුරුවෝ වහන්සේලා තුන්නම ප්‍රධාන කරගත්තු වැඩමවදාළ ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි මේ මොහොතට සම්බන්ධ මහව රත්ගල්ලේගම සීගිරි රාජමහා විහාරස්ථානයේ විහාර වර්ධන සමිතිය ඒ වගේම සීගිරි විහාර උපාසක සමිතිය මගින් සංවිධානය කරනු ලබන මේ පින්කම් මාලාව අපි මේ හැමදෙනාම උදේස අටසිල් සමාදන් වෙලා දසසිල් සමාදන් වෙලා අනිත් අය පන්සිල් සමාදන් වෙලා මේ කවුරුත් සිල්ලතුන් බවටපත් වෙලා උදේ කාලේ බුදු පූජාවන් වන්දනාමාන කරගෙන ඉන්පස්සේ ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව සකස් කරගත් කල්පස පූජාව දේවි සාදුකාර මැදේ වඩම්මලා මහසෑය ප්‍රදක්ෂිනා කරලා අපේ හාමුදුරුවෝ මහසෑය තුන්නම දායක මහතුරුන්ගේ දෑතින් අපි කල්පස පූජාව මහසෑයට පනදලා පූජා කරගත්තා. ඒ පූජා කරගෙන ඒ පින්කුසල් ලෝසතුන් රකින දෙවියන් අනුමෝදන් කරන්නත් ඒ වගේම මේ මොහොතට සම්බන්ධ වැඩම අවදාළ අපේ සීගිරි රජමහා විහාරස්ථාන අපේ හාමුදුරුවෝ වහන්සේලාගේ නමින් අපවත් වේවදාළ දුර්දේවයන් වහන්සේලා ඒ වගේම ඥාති මිත්‍රාදීන් පින් අනුමෝදන් කරන්නත් ඒ වගේම ඒ සීගිරි රාජමහා විහාරස්ථානයේ විහාර උපාසක සමිතියේ මේ සම්බන්ධ වෙච්චි ඔබගේ නමින් පරලෝකීය තමන්ගේ වර්ග પરම්පරානුගත ඥාතිවරු තමන්ගේ කිරි අම්මලා කිරි අත්තලා අම්මලා තාත්තලා ඒ වගේම ඉන්න සමහර අයගේ ස්වාම පුරුෂවරු නැහැ සමහර අයගේ ස්වාමි දියණිවරු නැහැ සමහර අයගේ අපි කෙනෙක්ගේ දරුවෝ සමහර අයගේ නැහැ ඒ නිසා මීගේ ඥාතීන් දීපත් කරලා එයට පින් අනුමෝදන් කරන්නත් ඒ වගේම මේ කඩුත් ආවාස පෙතර දුන්නා වූ මේ මහවරත්ගල්ලේගම සීගිරි රාජමහා විහාරස්ථාන විහාරාධිපති අපේ සෝමනායකයන් වහන්සේ වැඩියත් වහන්සේ එවක අපි පඬිතුන් වහන්සේලා තුන්නම ප්‍රධාන කරගත්තු ගෞරවනීය මහා සංඝරත්නයේ චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන්නත් ඒ වගේම මේ කඩුත්තර කමුණු සීගිරි විහාර උපාසක සමිතිය ඒ වගේම දායක පින්වතුන් ඉන්පස්සේ ගෙදර දරුවන්ගේ දූ දරුවෝ ඉන්නවා රැකියා කරන අය ඉගෙන ගන්න අය දරුවන් ප්‍රධාන කරගත්තු ආපු හැමදෙනාටම ඒවා මේ කටයුතු කර ගැනීමට විවිධ ආකාර උපකාර සත්කාර සම්මාන කරපුවා ඉන්නවා වාහන දීපුවා ඉන්නවා දානමාන දීපුවා ඉන්නවා දෙන අය ඉන්නවා විලම්පස ආදී විවිධ ක්‍රම වලින් උපකාර කරන අය තමන්ගේ ගමේ ප්‍රදේශයේ ගෙදර ඉන්නවා ඒ නිසා විවිධ ආකාර මේ කටයුතු කර ගැනීමට උපකාර කරපු ආපු හැම දිනාටම බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය සෝවාසුදහත ධර්මස්කන්ධයේ පිහිට දරදා හාමුදුරන්ගේ පිහිටෙන් ශ්‍රී මහා හාමුදුරන්ගේ පිහිටෙන් මේ රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණේතරන් ධාතුන් වහන්සේලාගේ අනුභවයෙන් අපි කරගත්ත සිල් සමාදාන ආදී කටයුතු බණ භාවනා කටයුතු දාන ධර්ම ආදී කටයුතු ඒ පිකුසල අනුභවයෙන්ුත් අපි කරගත්ත කල්පස පූජාවන් ආදී අද දවස පුරාවට කරගන්න පින්කුසල අනුභවයෙන්ුත් අපේ හාමුදුරුවෝ වහන්සේලාටත් දායක පින්නතුන්ටත් හැමදෙනාටම කාටත් සිත සාන්තිය යහපත දුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ චිර ජීවන සනසාගෙන අද මේ ලංකා ලෝකේ පුරා වැසී පවතින ඇතිලා තියෙන ඒ කොරෝනා වසංගත තත්ත්වයන් රටෙන් ලෝකෙන් දුරම් වෙලා දුර වෙලා ලංකා ලෝක වාසී රට වාසී හැමදෙනාටම නිරෝගී භාවයේ සුවපත් භාවයේ චිර ජීවනය ආයුරාරෝග්‍ය සම්පත් සිද්ධ කරගෙන අපි හැමදෙ දුක් ජීවත් වෙන්න මේ කරගත්තා බුදු පූජා පින් කුසල් අපේ යහපත පිණිසම හේතු වාසනා වේවා කියන උදාාර පරමාර්ථයෙන් බලාපොරොත්තු වෙන කවුරුත් උත්පාදා වෙලා මේ පින්කම කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා අපේ බෞද්ධ පින්නතුන් අපි ලංකාවේ ලෝකේ කොහේ හිටියත් අපේ හිතේ අදහසක් ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් තියෙනවා අපි අවුරුද්දට වරක් දෙවරක් අනිවාර්යයෙන්ම අටමස්ථාන භූමියට මහමෙවුනාවියට ඇවිල්ලා මේ අටමස්ථාන භූමියේ මහමෙවුනාවියනේ ජීවමාන බුදුන් හා සමාන වැඩ ඉන්න ඓතිහාසික ජයශ්‍රී මහා හාමුදුරුවෝ මේ රුවන්වැලි මහා සෑය ප්‍රධාන කරගත්තු මේ අටමස්ථාන භූමිය අපි දන ගහලා පය ගහලා වන්දනාමාන කරගෙන අපේ බෞද්ධයන් කැමති මේ තැන් පින් කරගන්න. ඒකට හේතුව අපේ බෞද්ධයෝ විශ්වාස කරනවා කල්පනා කරනවා මේ අටමස්ථාන භූමියේ මහමෙවුනාවියනේ ජීවමාන බුදුන් වැඩින්නවා කියලා. අපේ බෞද්ධයන් මේ අටමස්ථාන භූමියට එන්නේ ජීවමාන බුදුන් දැකලා ජීවමාන බුදුන් වැඳලා ජීවමාන බුදුන් පුදලා පින් කරලා සිත ප්‍රාර්ථනා අපේ බෞද්ධයන් මේ අටමස්ථාන භූමියට එනවා. මේ අටමස්ථාන භූමියේ ජීවමාන බුදුන් දකින්න බලනකොට සඳහන් කරන්නේ මේ අටමස්ථාන භූමියේ තමයි අපේ ලෞතර තථාගත බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේදී ඇස් දෙකෙන් දැක්ක යම් වස්තුවක් මේ තුන් ලෝකේ කොහේ හරි තියෙනවා නම් ඒ තියෙන එකම වස්තුව තියෙන්නේ මේ අටමස්ථාන භූමියේ මහමෙවුනාවියනේ ඒ තමයි ශ්‍රී මහා හාමුදුරුවෝ ජයශ්‍රී මහා බෝධිය බෝධි වහන්සේ වැඩ ඉන්නේ මේ අටමස්ථාන භූමියේ මහමෙවුනාවියනේ
එනිසා අපේ බෞද්ධයන් ඒ බෝධින් වහන්සේ දැකලා බලලා වන්දනාමාන කරගන්න අපේ බෞද්ධයන් මේ අටම ස්ථාන භූමියට එනවා. ඒ බිමේ අපි දන ගහලා පය කරලා වන්දනාමාන කරගන්නේ. සිරිමාහාඳුරෝ ප්‍රධාන කරගත්තෝ මේ අටම ස්ථාන භූමියේ අපි මේ ඉන්නේ. ලෝතර බුදුහාඳුරෝ පාරිභෝග කරපු දෙයක් හරි උන්වහන්සේ ධාතුන් වහන්සේලා හෝ අපිට පුදුන දකින්න එහෙම නැහැ. ඒ තියෙන හැම දෙයක්ම විදහාපිට කරලා තියෙනවා. ඒ අනුව සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අවසාන වතාවට කෙස් කැපුව මොගල් කඩුව තැන්පත් කරලා තියෙන්නේ කිරිවෙහෙර චෛත්‍ය කතරගම. ඒ වගේ තමයි ලෝතර බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුඛයේ දකුණු දළදා වහන්සේ වැඩ ඉන්නේ පොළොන්නරුවේ සෝමාවති චෛත්‍යයේ. ඒ වගේම ලෝතර බුදුහාමුදුරන්ගේ දලාඩ ධාතුන් වහන්සේ එහෙම නැත්නම් සීල ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ ශේරුවාවිල මංගල චෛත්‍යයේ. ඊට පස්සේ අපි අනුරාධපුරට ආවට පස්සේ අටමස්ථාන භූමි ස්ථාන 8ක් තියෙනවා. ඒ අනුව ජීවමාන බුදුන් වගේ සිරිමාහාමුදුරුව, ලෝව මහා ප්‍රාසාදය, ජේතවන චෛත්‍ය, අබේගිරි චෛත්‍ය, ලංකාරාම චෛත්‍ය, රූපාරාම චෛත්‍ය, බිරිසවැටි චෛත්‍ය, බේරුවන්වැලි මහා සෑය. ඔය තමයි අටමස්ථානය. ඒ අටමස්ථානේ අතර ස්ථාන 8 අතරින් අපේ බෞද්ධයෝ පින්කම් කරන්නේ ස්ථාන 7ක. අපි ලෝමා ප්‍රාසාදය පින්කම් කරන්නේ නැහැ. එතන පූජන ස්ථානයක් විතරයි. ඒ ලෝමා ප්‍රාසාදය අද වර්තමාන කාලේ වෙනකොට අටමස්ථානේ අපේ හාමුදුරු අපි ඔහේ කර්ම කරන්නේ විනය කර්ම කරන්නේ ලෝමා ප්‍රාසාදය තුල. ඒක සංඝ කර්මයක් නිසා එතන ගිහියව සම්බන්ධ කරන්නේ නැහැ. ඊට ස්ථාන 7 අපේ බෞද්ධයන් පින්කම් සිද්ධ කරනවා. ඒ පින්කම් සිද්ධ කරනකොට ජේතවන චෛත්‍ය අපේ රටේ ලංකාවේ විශාලම උසම චෛත්‍ය. හැබැයි හැදුවොත් ඒ චෛත්‍ය කපරාල් කිරීමක් කරන්නේ, කොත් කැරළ හැදීමක් කරන්නේ, කොත් වහන්සේ පැලදීමක් කරන්නේ, කුඩාමාණි පැලදීමක් කරන්නේ. ඒ චෛත්‍ය හුණු පිළියම් කිරීමක් කරන්නේත් නැහැ. පෞරාණික භාවය පෙන්වුම් කරන්න පුරා විද්‍යා ක්‍රමයට ස්ථාපිත කරලා තියෙන්නේ රසායනික ද්‍රව්‍ය යොදමින් තමයි. අතුරට වතුර බින්දුවක් නොවන විදිහ තමයි ඒ චෛත්‍ය සකස් කරලා ගල් බැඳලා තියෙන්නේ. දැනට හරි 332යි තියෙන්නේ. මේ චෛත්‍යයට 338ක් උස තියෙනවා. ලංකාවේ උසම නිර්මාණය මේ. ලංකාවේ සම්මතයක් තියෙනවා. ඒ සම්මතය දෙන්නේ භූවිද්‍යා කැණීම් හා පතල් කාර්යාංශයෙන් සම්මතයක් දෙනවා, සහතිකයක් දෙනවා. මේ මහා තුපිට වඩා උසින් කිසිම දෙයක් නිර්මාණය කරන්න නැහැ කියලා. කෙනෙකුට ප්‍රශ්නයක් එනවා කොළඹ තියෙන ලෝටස් ටවර් එක උස කොහොමද කියලා. ඒක පිට උසින් උස වැඩි. නමුත් මුහුදු මට්ටමින් එහෙ පහතයි, මෙහෙ මුහුදු මට්ටමින් උසයි. එතන මේ චෛත්‍ය තමයි ලංකාවේ උසම ස්මාරකය තමයි මේ රුවන්වැලි මහා සෑය. යමක් හදනවා නම් මේ චෛත්‍යවල උසින් අඟල් භාගයක් හරි උස අඩුක තමයි හදන්නේ. ඒ නිසා මේ අටම ස්ථාන භූමියේ ඇතුළත කටු නිවාස නැහැ. කටු බිල්ඩින් නැහැ. ඒ නිසා මේ අපට ප්‍රමාණයක් තියෙනවා අටම ස්ථාන භූමියෙන් පිටපැත්තේ ප්‍රමාණයක් තියෙනවා. ඒ පිටපැත්තේ කටු නිවාස හදන්න දෙන්නේ නැහැ. සම්මතයක් තියෙනවා. ඒ අනිවාර්යෙන් භූවිද්‍යාවකින් සහතිකය ගන්න ඕනේ. ඒ ප්‍රමාණය හදනවා නම් මොකද ඒකට හේතුව සමහර අට්ටු ඔකට ගියොත් එහෙම ධාතුන් වහන්සේලා වැඩි මේ ධාතු ගර්භය වැඩි ඉන්නේ. ඒක ධාතුන් වල උඩින් මිනිස් ඉන්න නිසා ඒ සහතිකය දෙන්නේ නැහැ. ඒක ජේතවනාරාම චෛත්‍ය හැදුවොත් උසාඩි 400 වඩා උස යනවා. ඒක ලංකාවේ සම්මතයක් තියෙනවා මේ මහතර උසින් කිසිම නිර්මාණ කරන්න නැහැ කියලා මෑත කාලේ වෙනකොට. ඒ නිසා චෛත්‍ය දැනට 332යි තියෙන්නේ. එදා මහතෙන් මහරජුරෝ ලෞතර තථාගත බුදුහාමුදුරුවෝ ඉනේ බැඳ පටි ධාතුව ඉදාපිත කරමින් තමයි මේ ජේතවනාරාම චෛත්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේ තමයි වලගම්බා මහරජුරෝ අමාමෑණි ලෞතර තථාගත බුදුහාමුදුරු ධම්වැළඳෝ පාත්‍ර ධාතුවක් නිදාපිත කරමින් තවත් 13ක් වැඩ ඉන්නවා. නිදාපිත කරමින් තමයි අබේගිරි චෛත්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. මේ අබේගිරි චෛත්‍යයේ මළුව ගල් මළුව තියෙන අක්කර 14ක් තියෙනවා. මේ මළුව අක්කර 12යි තියෙන්නේ. අණ්ඩපුර විශාලම මළුව පිහිටලා තියෙන්නේ අබේගිරි චෛත්‍ය ස්ථානේ. ඒ වගේ තමයි රූපාරාම චෛත්‍ය දෙවන පැස මහරජුරුව මිහිඳුහාමුදුරු බලන් ඉද්දී උන්වහන්සේගේ අවවාද අනුසාර ඇතුව තමයි දෙවන පැස රජු රූපාරාම චෛත්‍ය හදවලා තියෙන්නේ. නිර්මාණ කරලා තියෙන්නේ. ලෞතර තථාගත බුදුන්ගේ දකුණු අකුධාතු වැඩි ඉන්නේ. ඒ වගේම බිරිසේ චෛත්‍ය ස්ථානය පුරුගණු මහරජුගේ පළමු නිර්මාණය. ඒ නිර්මාණය එතුමා නිර්මාණය කරලා තියෙන්නේ රණවිරුවන් සිහිපත් තමයි එතුමා නිර්මාණය හදලා තියෙන්නේ. ඒ රණවිරුවගේ සඳහන් කරන්නේ එලාරගේ යුද්ධය වෙනුවෙන් ජීවිත පූජා කළ දහස් ගාණක් විරුවෝ ඉන්නවා. ඒ එලාරගේ 44 අවුරුද්දක් යුද්ධය නිම කරන්න ජීවිත කැප කර ජීවිත පූජා කළ වීරෝදාර විරුවන් සිහිපත් තමයි
දුටුගැමුණු මහරජුරෝ විරුවන් ලවා චෛත්‍ය ස්මාරකයක් හැදුවා නම් ඒ තමයි මිරිසේ චෛත්‍ය ස්ථානය. ඒ චෛත්‍යයේ පළමු නම මිරිසැටි එහෙම නෙමෙයි. ඒ චෛත්‍යයේ නම ජයග්‍රාහී චෛත්‍ය, අධිෂ්ඨාන චෛත්‍ය අද වශයෙන් තමයි මුල් නම් සඳහන් වෙන්නේ. පහු කාලේ නම වෙනස් කළා තමයි ඉන්ද්‍රගුප්ත කියන මහරහතන් වහන්සේලා මූලිකව ඒ නම් තිබ්බේ. පහු කාලේ ගෞරවනීය මහා සංඝරත්නය ඒ නම් වෙනස් කළා තමයි අර මිරිස් ව්‍යංජන කතාව සම්බන්ධ කරලා මර්ජවට්ටි මිරිස් නමෙන් චෛත්‍ය නිර්මාණ නම් කළා තියෙන්නේ. ඒ චෛත්‍ය තැන්පත් කළා තියෙනවා. දුටුගැමුණු මහරජුරෝ පාගමනින් බිම යනකොට එතුමා අතේ තිබිලා තියෙනවා හැරමිටිය සැරේටිය. එතුමා යුද්ධ කරනකොට කඩු කිසිම අරන් ගිහිල්ලා නැහැ. එතුමා රහතන් වහන්සේලා පිරිවරාගෙන 13 අතේ තියලා තමයි එතුමා යුද්ධට පාව ගිහිල්ලා තියෙන්නේ. එතුමාගේ අතේ තිබුණු හැරමිටියේ සැරේටියේ කෙරවලේ තිබිලා තියෙනවා ලෞතර බුදුහාමුදුරුවන්ගේ ඒක 13 වෙනි දහමක තිබිලා තියෙනවා. ඒක පූජනීය වස්තුවක්. අපි ඒක සමාන කරන්න අපේ පාර්ලිමේන්තුවේ සෙන්ගෝලේ වගේ. ඒකට නම භාවිතා කරන්නේ ජයකොන්තේ ජයකුන්තේ කියලා. ඒ ජයකොන්තෙන් දහපත කරමින් තමයි දුටුගැමුණු මහරජුරෝ ඒ මිරිසේ චෛත්‍ය නිර්මාණ කළා තියෙන්නේ. ඉන්පස්සේ මේ රුවන්වැලි මහා සෑය දුටුගැමුණු රජුගේ අවසාන නිර්මාණය. එතුමා මේ මහා තූප හදලා තියෙන්නේ මේ ගෞතම බුදු සාසනය තුන මහා තූප තුන නිර්මාණය වෙලා තියෙනවා. ඒ තමයි දිව්‍ය ලෝකයේ සිරුමිණි සෑය, බ්‍රහ්ම ලෝකයේ සරුමිණි සෑය, මනුස්ස ලෝකයේ රුවන්වැලි මහා සෑය කියලා මේ බුද්ධාන්තරේ පුරාවට මේ මහා තූප මහා සෑය තුන නිර්මාණය වුණේ. මේ මහා සෑය මහා තූප කියන හේතුව තමයි මේ උස මහත එහෙම නෙමෙයි. ඒ මහා තූපේ මහා සෑයේ හේතුව තවත් දෙයක දෙවින් නොවේ කියන අර්ථය. ඒ දෙවින් නොවෙන්න හේතුව තමයි කාම ලෝකේ වල සඳහන් කර මනුස්ස ලෝකේ තමයි මේ රුවන්වැලි සෑය බිහි වෙලා තියෙන්නේ. රූප ලෝකේ වල සඳහන් කරන දිව්‍ය ලෝකේ තමයි සිරුමිණි සෑය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේ තමයි අරූප ලෝකේ කියලා සඳහන් කරන බ්‍රහ්ම ලෝකේ තමයි සරුමිණි සෑය නිර්මාණය වෙලා තියෙන්නේ. චෛත්‍ය තුනක්. ඒ අනුව අපේ සිද්ධාර්ථ මහ බෝසත්න් වහන්සේ අනන්ත සංසාරේ පාරමී ධර්මයෙන් පූර්ණේ කරලා ඇස්සිස්මස්ලේ දන් දීලා අමුදරුවන් දන් දීලා රට රාජ්‍ය දන් දීලා උන්වහන්සේ බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කළා. බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරලා අපේ සිද්ධාර්ථ බෝසත්න් වහන්සේ මේ ලෝකේ මනුෂ්‍ය ලෝකේ අවසාන වතාවට උප්පත්ති ලැබලා සිද්ධාර්ථ නමින් ඉන්පස්සේ දින 7 මව් මරණයෙන් පස්සේ 7 අවුරුද්දක් කිරිම යටදී වරාවර්ධනය වුණා. රාජසුකුමාරත්වයේ යුක්තව වර්ධනය වෙන බෝසත්න් වහන්සේ 7 අවුරුද්ද ගත වෙනකොටම තක්සලාට වැඩම කරනවා රාජකුමාරට අවශ්‍ය කරන කඩු ශිල්ප, දුණු ශිල්ප, අසුම් පිට යෑම, ඇතුම් පිට යෑම, අර්ථ ශාස්ත්‍රය, තර්ක ශාස්ත්‍රය, වේදත්‍රය, ගාන්ධාර විෂයන් කියන මේ කලාවන්ගේ නිපුණ සඳහා වැඩම කරන තක්සලාවට ඒ වැඩම කරවලා තක්සලාවේදී මේ සිළුම කලාවන් නිපුණ කරලා හමාර කරනවා. හමාර කරලා නැවත අවුරුදු 16 දී රජමාලිගට වැඩම කරවලා බිම්බා දේවිය ආවාහ කරගෙන පුරා 13 අවුරුද්දක් ගිහිගේ වැඩ ඉන්නවා. ගිහිගේ වැඩ ඉන්න බෝසත්න් වහන්සේ ඉන්පස්සේ රාහුල කුමාර ලෝඩුපන් ඇසලපුන් පොහොය දවසේ තමයි මහමිනික්මන් කරන්නේ. මේ මහමිනික්මන් සිද්ධ කරලා ඉන්පස්සේ අනෝමා ගන්තරේදී කේසච්ඡේදනය කරනවා. මේ ගිහිකුට ආභරණ වෙච්ච කෙස්ටි කපලා අයින් කරාට පස්සේ දිව්‍ය ලෝකයේ ශක්තිය පුත්‍රය ඇවිල්ලා බෝසත්න් වහන්සේගේ මේ කෙස්ටික පිළිගන්නේ රන් සලුවකින් පිළිගන්නවා. පිළි අරගෙන අරන් ගිහිල්ලා ඒව තැම්පත් කරලා චෛත්‍යයක් නිර්මාණ කරනවා සිළුමිණි සෑය නමින්. ඒ සිළු කියලා කියන්නේ කෙස් වලට. ඒක නිර්මාණ කරන්නේ ශක්තිය පුත්‍රයා විසින් දිව්‍ය ලෝකයේදී. ඊට පස්සේ චෛත්‍ය මහා සෑය බවට පත් වෙන හේතුව තමයි මහා තූපේ බවට පත් වෙන හේතුව තමයි අසතුසු බවට පත් වෙන හේතුව තමයි සිද්ධාර්ථ බෝසත්න් වහන්සේ 29 අවුරුදු තමයි ගිහිගේ වැඩ ඉන්නේ. ඉම්පා තාප ජීවිත කාල අවුරුදු 6යි, බුද්ධ ජීවිත කාල අවුරුදු 45යි, ඔක්කොම 51 අවුරුද්දක්. අය ලෝතර බුදුහාමුදුරුවෝ බෝසත්න් වහන්සේ ඒ 51 අවුරුද්ද තුල කෙස් වවන්නේත් නැහැ, කෙස් කපන්නේත් නැහැ. අවසාන කෙස් තමයි තැම්පත් කරන්නේ සිළුමිණි සෑයේ. ඒකයි චෛත්‍ය අසතුසු බවටපත් වෙන්නේ. ඉම්පස් දෙවෙනි මහා සෑය තමයි බ්‍රහ්ම ලෝකයේ සළුමිණි සෑය. ඒ නිර්මාණ කරන්නේ ලෝතර සිද්ධාර්ථ බෝසත්න් වහන්සේ. එකලාගෙන සිටිය රාජවස්ත්‍ර වර්ණවර්ත තැන්පත් කළා තමයි සහම්ප්‍රති මහා බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකයේ මේ සළුමිණි සෑය නිර්මාණය කරන්නේ. සලු කියලා කියන්නේ රෙදිවලට. ඉම්පස්සේ චෛත්‍ය මහා සෑය බඩපත්‍ර හේතුව තමයි සිද්ධාර්ථ බෝසත්න් වහන්සේ 29 අවුරුද්දේ ඒ ඇඳුම් ටික අයින් කරාට පස්සේ තාපස ප්‍රෞජ්‍යාවේ මහණ වුණාට පස්සේ බෝසත්න් වහන්සේ 6 අවුරුද්දක් වැඩ ඉන්නවා. තාපස ජීවිත කාලය ගත කරනවා. ඉන්පස්සේ 45 අවුරුද්දක් බුද්ධ ජීවිත කාලය ගත කරනවා.
අවුරුදු 51 අවුරුද්දකයි ලෞතර බුදුහාමුදුරු බෝසතාණන් වහන්සේ වර්ණ වස්ත්‍ර ගිහි වස්ත්‍ර දැරුවේ නැහැ. ඒ දැරුව අවසන් වස්ත්‍ර තමයි තැන්පත් කරලා හදන්නේ බ්‍රහ්ම ලෝකේ සරුමුනිසෑය. ඒ නිසා තමයි චෛත්‍ය මහා සෑය මහා තූපයක් අසතුටු බඩපත් වෙන්නේ. ඉන්පත් තමයි මනුස්ස ලෝකයේ මේ රුවන්වැලි මහා සෑය තමයි ඊළඟ තුන්වෙනි අසතුටු මහා සෑය. මේ චෛත්‍ය මහා සෑය බඩේ හේතුව තමයි ලෞතර තථාගත බුදුහාමුදුරු තථාගත සම්බුදු ශරීරයේ වැඩිම දහම් දුවනාන් තැන්පත් වුණා නම් ඒ තමයි මේ රුවන්වැලි මහා සෑය. ඒ තමයි ද්‍රෝණය 13 වහන්සේලා. මේ ද්‍රෝණය කියන අපේ වචනයක් එහෙම නෙමෙයි. ද්‍රෝණය කියන්නේ බුද්ධ කාලේ ඉන්දියාවේ මගධ දේශේ මැණුම් ක්‍රමයෙන් මේ ද්‍රෝණය කියන වචනේ. ඒ ද්‍රෝණය කියලා කියන්නේ තවත් කෙනෙක් සකස් වෙලා තියෙනවා 16 නැලියක් නැලි 16ක් කියලා. ඒ නැලිත් අපේ නැලි එහෙමනේ ඔක්කොම ඉන්දියාවේ මැණුම් ක්‍රම. ඒ නිසා ඒ ද්‍රෝණය 16 නැලිය නැලි 16 අපේ රටේ කෙමන ගැලපෙන්නේ අපේ රටේ ගෙදරක හාල් මැන්න හුණ්ඩුවෙන් හුණ්ඩු භාගය 13 වහන්සේලා. ඒ එහෙමත් නැත්නම් දුටුගැමුණු රජුන දෝති 10 තමයි මේ මහා තූපේ වැඩ ඉන්නේ. ඒ නිසා වැඩිම දහපිත කරමින් තමයි දුටුගැමුණු රජු මේ මහා තූපය මේ මහා සෑය අසද්දස නාමයේ භාවිතා කරමින් නිර්මාණ කළ හදලා මේ වැඩ ඉන්නේ. ඒ සොබ කවුරුත් එකතු පාදා වෙලා මේ මහා තූපෙන් තමයි ඒ පුද පූජාවන් පූජා කරලා සිල් සමාදන් වෙලා කල්පස පූජා කරගත්තේ. ඒ අනුව ලෞතර බුදුහාමුදුරුවෝ 13 වහන්සේලා පාරිභෝගික වස්තු හැමදේම මේ තැන් දහපිත වෙලා වැඩ ඉන්නේ. ඒ අපිට යම් දෙයක් දැක ගන්න තියෙනවා නම් බලා ගන්න තියෙනවා නම් අපිට වඳින්න පුදන්න පේන්න තියෙනවා නම් තියෙන එකම වස්තුව තමයි ශ්‍රී මහා හඳුරු බෝධින් වහන්සේ. ජය ශ්‍රී මහා බෝධිය. අවුරුදු 2634ක් උප්පත්ති කාලෙන් ආවුස්ගත වෙලා තියෙනවා. ඒ තරම් දිගු කාලයක ආවුස්ගත වෙච්ච එකම වෘක්ෂ රාජයා තමයි ශ්‍රී මහා හඳුරු බෝධින් වහන්සේ. ජය ශ්‍රී මහා බෝධිය. එසා ලෞතර සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන වේලාවේදී මේ ලෝකයට මහ පොළොවට මහ වත්තු හතක් පැන නැංගා. ඒවට කියන්නේ සහජාත වතු හද කියලා. ඒ සහජාත කියන්නේ එකටුපන් කියන අර්ථේ. ඒ වෙලාවේ ඒ මොහොතේ ඒ නැකතින් ඒ ශනේන් බෝසතාණන් වහන්සේ සමග විශා නැකතින් වෛසාඛ නැකතින් මේ මහ පොළොවට මේ මහා වතු හත පැන නගිනවා උප්පත්ති ලැබනවා. ඒවා තමයි බිම්බා දේවිය, අස්සත බෝධි මූලය, චන්න ඇමති, කාන්තක අස්වැය, කාළුදා ඇමති, ආනන්ද හාමුදුරුව සතර මහා නිධානයේ වශයෙන් මේ මහ වතු හත පැන නගින්නේ. ඒ වාතු ලෞතර බුදුහාමුදුරුවෝ වහන්සේට ඒ කාලවල යුගවලදී විවිධ සත්කාර සම්මාන තිබුණා. ඒ අතරින් අස්සත් බෝධි මූල සඳහන් කරන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධ සඳහා වැඩම කරවන්නේ ඇහැටු ගහ ළඟට. ඒ ඇහැටු ගහ ළඟ තමයි ලෞතර බෝසතාණන් වහන්සේ ලෝකේ සියල්ල දැනගන්නේ අවබෝධ කරගන්නේ ඒ ඇහැටු ගහ ළඟදී. ඊට පස්සේ ඒ ඇහැටු ගහ නම භාවිතා වෙනවා බෝධි කියන වචනේ. ඒ බෝධි කියලා කියන්නේ අපේ සිංහල භාෂා වචනයක් තියෙනවා අවබෝධ කියන වචනේ. ඒ අවබෝධ කියලා කියන්නේ යමක් දැනගත්තා, තේරුම් ගත්තා, වටහා ගන්න අර්ථේ. ඒ යමක් දැනගත්තා, තේරුම් ගත්තා කියලා සඳහන් කර ලෞතර සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ලෝකේ සියල්ල අවබෝධ කරගන්නේ මේ අස්සද්ද ගහ ළඟදී, ඇහැටු ගහ ළඟදී. ඒ නිසා තමයි ඒ ගහට නම් කරන්නේ බෝධි කියන වචනේ. ඒ නිසා ඒ බෝධි කියන වචනේ ඒ ගහ ළඟ හිටපු කෙනාට නම් භාවිතා කරනවා. බුදු කියලා බාටපත් වෙනවා. ඒ වචනේ රස්ව වෙලා ඉන්පස්සේ ඒ වචනේ දිත්ත වෙනවා, බුද්ධ බවටපත් වෙනවා. ඒ වචනේ තමයි බෞද්ධ බවටපත් වෙන්නේ. ඒ නිසා බෝධ කීවත්, බුදු කීවත්, බුද්ධ කීවත්, බෞද්ධ කීවත් ඒ හැම වචනෙම භාවිතා වෙන්නේ භාවිතා කරන්නේ යමක් දැනගත්තා, තේරුම් ගත්තා, වටහා ගන්න අර්ථේ. ඒ නිසා බලා බෞද්ධයන් වශයෙන් කටයුතු සිදු කරනකොට ලෞතර බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයේ විශ්වාස කරනවා නම්, පිළිගන්නවා නම් ඒක තමයි බෞද්ධ සඳහන් කරන්නේ. අපි අදහිමක් කරන්නේ. අදහන්නේ නිර්මාණවාදී ආගම්වල අපේ ධර්ම කියලා නිර්මාණවාදී ආගමක් නෙමෙයි. මිනිස්යා තුලින් හටගෙන මිනිස්යා තුල නැති වෙන ආගමක් අපේ ධර්ම තුල පෙන්눔 කරන්නේ, දර්ශනයක් පෙන්눔 කරන්නේ. ඒ නිසා තමයි ලෞතර බුදුන්ගේ බුද්ධත්ව විශ්වාස කිරීම තමයි ප්‍රධාන වශයෙන් බෞද්ධකම සඳහන් කරන්නේ. ඒ නිසා ඒ බෝධින් වහන්සේ වෙන අපේ ලෞතර බුදුහාමුදුරුවෝ මහා පූජාවක් කළා. තමන්ට උපකාර කරපු බෝධින් වහන්සේට ලෞතර බුදුහාමේ කරපු උපකාරය තමයි පූජාව තමයි අපි යෝ කර පූජා හැම නෙමෙයි කලේ. උනාසේ කරන පිංගම තමයි පූජා තමයි නේත්‍රා පූජාවක් සිදු කරන්නේ. පුරා දින 7ක් සතියක් ලෞතර බුදුහාම ලෝකයට කියලා දෙනවා. තමන්ට කෙනෙක් උපකාර කරපුවාම ඒ උපකාර කරපු කෙනා සමහර මිනිස්සෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්, තිරිසන් සතෙක් වෙන්න පුළුවන්, ගහක් කොළක් වෙන්න පුළුවන්. ඒ කවුරු කමන උපකාර කරපුවාම ඒ උපකාර කරපු කෙනා කවුරු හරි කමන්නේ කෘතෝපකාර දක්වන කතා ලෞතර බුදුහාමුදුරුවෝ ප්‍රායෝගිකව පෙන්눔 කරමින් පුරා සතියක් දින 7ක් ඒ බෝධින් වහන්සේ වෙනින් මේ නේත්‍රා පූජා සිද්ධ කරලා ලෝකයට කියලා දුන්නා. කෙලෙහුණු දැක්කේ පිංගම කියලා දුන්නා. ඒ නිසාද මේ තුන් ලෝක අපේ ලෞතර බුදුහාමුදුරුවෝ ඇස් දෙකෙන් දැක්ක
යම් ජීවමාන වස්තුවක් මටමස්ථාන භූමියේ කොහේ හරි වැඩින්නවා නම් ඒක විස්ථානේ තමයි ඒක වස්තුව තමයි ත්‍රිමහාඳුරු බෝධින් වහන්සේ. මේගොල්ලෝ ඒ සඳහා බෝධින් වහන්සේ වෙනුවෙන් ඒ බුදු පූජා සිදු කර ගන්නවා, දකින්නවා, බලනවා, වන්දනාමාන කර ගන්නවා. ඒවා කරන් තමයි මහා සෑය වෙනුවෙන් මේ බුදු පූජා මේ සිදු කරගත්තේ. ඒ නිසා මේ රුවන්වැලි මහා සෑය මේ තුන් ලෝකේ අවසාන මහා සෑය, දිව්‍ය ලෝකේ ඉරුමිණි සෑය, බ්‍රහ්ම ලෝකේ සරුමිණි සෑය, මනුස්ස ලෝකේ රුවන්වැලි මහා සෑය. මේ රුවන්වැලි මහා සෑය ඒ අනුව මේ මහා තූපේ හදලා තියෙන දුර්ගම මහරජුරුව මේ මහා තූප නිර්මාණ කරපු මේ අටමස්ථාන භූමිය මහමියුණ අවුවේනේ මේ මහසෑය ළඟ විශාල වනාන්තර තිබිලා තියෙනවා. ඒ විශාල වනාන්තරෙම තියෙන විශාල රන්දනමු ගහක්. ලෝකේ තෙලමු ගහක් තියෙනවා. රන්දනමු ගහක් තිබ්බා නම් මේ ස්ථානේ විතරයි. ඔය කොට කරලා තියෙන රන්දන තෙලමු ගහක් ඔය තියෙන්නේ. ඔය කොට කරලා තියෙනවා. උතර එකක් තියෙනවා, එහා පැත්තේ තව එකක් තියෙනවා. ඔක චූටි පැලේ කියලා අපේ මේ ළමයි දෙන්නෙක් ගෙනලා දුන්න මේ සිංහරාජ වනාන්තර ගෙනලා දුන්නේ. ඕක තෙලමු ගහක් ඔය තියෙන්නේ. රන්දනමු කියවට මේ රත්තරන් ගහක් නෙමෙයි. දැන් රන්දනමු කියවට රත්තරන් ගහක් නෙමෙයි. ඒක විශේෂයක් තියෙනවා. ඒ නිසා එහා පැත්තේ බස්නාදරට තව එකක් තියෙනවා. මේ අනිත් ගහ. ඔක වඳුරෝ ගන්න සතෝ නායකරු කොටු කරලා හතර දෙනෙක් ලොකු මහත්තයලා තියෙන්නේ ඔය තෙලමු ගහක් ඔය තියෙන්නේ. ඒ අනුව ඒ රන්දනමු ගහේ ඉන්න පුරාණ දෙව්දුවක් ස්වර්ණමාලි කියලා. මෙතන මේ ඒ රන්දනමු ගහ පහළ වෙන්න හේතුව මේ මහා භද්‍ර කල්පයේ බුදු වෙන කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම මෛත්‍රී මේ පස්පුතුන් වහන්සේලාගේම මහා තූපේ බිහි වෙන්නේ පහළ වෙන්නේ මේ මහා සෑය පිහිටි බිමේ. එතන මෙතන මේ රන්දනමු ගහ පහළ වෙන්නේ ඒ පුරාණ දෙව්දුව ස්වර්ණමාලි දෙව්දුව රජුන් මුලින් අටන්තයටම් කළා. මේ ස්ථානේ දුන්නේ නැහැ. එතුමා පළවෙනි මිරිසෙවටිය හැදුවා. දෙවනුතුමා ලෝමා ප්‍රාසාදය හැදුවා. එතුමා තුන් නිර්මාණ තමයි මේ රුවන්වැලි මහා සෑය. ඒ නිර්මාණ කරනකොට එතුමා මේ මහා සෑය හදන්න ආවට පස්සේ ස්වර්ණමාලි දෙව්දුව මේ ස්ථානේ පැවරුවේ නැහැ, දුන්නේ නැහැ. නොයෙක් විදිහේ කරදර බාධා කර රජුරවන්ට එතුමා පස්සේ මතක් කළා මේ රටේ බින් අංගඩ අයිතිකාරය මම. මට අයිති භූමිය මේ. Tamanට උරුම භූමිය මේ. ඒවල සාක්ෂි තියෙනවා. ඒ නිසා තමන්ට අයිති භූමි පවරන්න කියලා ඉල්ලීමක් කළා. පස්සේ ස්වර්ණමාලි දෙව්දුව සතුරු සන්තෝෂ වෙලා බිහු පවරලා ඉල්ලීමක් කළා. චෛත්‍ය හැදන්න හැබැයි කරන්න කටයුත්තක් තියෙනවා. පස්සේ මොකද්ද කියලා. පස්සේ මතක් කළා මේ අවුරුදු 5000ක් මේ අටමස්ථාන භූමිය මහමියුණා වේනේ මේ මහා තුපේ වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්නා තාක්කල් මගේ නම කියවෙන්න ඕනේ. මගේ නම තැන්පත් කරන්න තියන්න ඕනේ මහා සෑයට. ඒ තමයි ස්වර්ණමාලි රත්නමාලිගේ නම. නැත්තම් දිව්‍ය ලෝකයේ සිරුමුනි සෑය, මහා සෑය, බ්‍රහ්ම ලෝකේ සරුමුනි සෑය, මහා සෑය, මනුස්ස ලෝකේ රුවන්වැලි මහා සෑය. මේ ස්වර්ණමාලි රත්නමාලි එහෙම නෙමෙයි. මෙන්න මේ නිසා තමයි ඉල්ලීම නිසා තමයි රජුව බොහොම නියතමානී පිළිගත්තා. ඉල්ලීම ඒ පස්සේ නම අනුව තමයි මේ මහා සෑය, රුවන්වැලි මහා සෑය, රත්නමාලි, ස්වර්ණමාලි නම් වලින් භාවිතා කරන්නේ. පස්සේ ගහකම ඉර දුන්නා. රජු ගස්කොලන් කපලා ඉවර කරලා ස්ථාන සුද්ධ පවිත්‍ර කරලා එතුමාගේ රාජ්‍ය කාලේ දශක 2යි. අවුරුදු 24යි. එතුමා රජකම් කරන කිත්තුපුර 161 130ක රාජ්‍ය කාලය තුල එතුමා රජකම් කරනකොට එතුමා අවුරුදු 39 ඉන්නේ. රාජ්‍ය මේ මුළු ජීවිත කාලේ 39 අවුරුදු එතුමා ජීවත් වෙන්නේ. එතුමා රාජ්‍යතර පාත ඉස්ලාම මිරිසවැටිය හදනවා. එතුමා දෙවි නිර්මාණ ලෝමා ප්‍රාසාදය අපේ රටේ ඉස්සරලාම පළමුවෙන්ම මහල් නිවාසයක් හැදුවා නම්, තොටු නිවාසයක් හැදුවා නම් ඒ තමයි ලෝමා ප්‍රාසාදය. ඒක හදලා තියෙන්නේ ඉතිහාසය කියවලා බලන්න කිසිම තැනක කිතුප 160න් එහා පැත්තේ තොටු නිවාසෙම සඳහන් වෙන්නේ නැහැ. ඒ මුල්ම තොටු නිවාස තමයි මේ ලෝමා ප්‍රාසාදය. පොළොන්නරු අප්‍රමාණ තොටු නිවාස මහල් නිවාස තියෙනවා. ඒක අපේ රටේ පළමුවෙන් මහල් නිවාස හැදුවා නම් ඒ දුටුගැමුණු මහරජුරුවෝ. ඒක හදලා තියෙන්නේ ගල් කණු 40 පෙළි 40ක් මත. 16යි ගල් කණු 1600ක් තියෙනවා. යටින්ම ටැම් මත, මැදින් දැව මත, උඩින් තමයි ලෝපියස් හදලා තියෙන්නේ. අපි අර අමානු තහඩුලිංග වහල හදන්නා වගේ ලෝමය තහඩුවෙන් තමයි වහල හදලා තියෙන්නේ. පහු කාලේ විනාශ වෙනවා. ඉතින් වර්තමාන කාලේ අපේ හාමුදුරුවෝ අපි පොහේ කර්ම කරන්නේ ඒ ස්ථානේ. ඉතින් එතුමා ඒ නිර්මාණ ඉවර කරලා මේ මහා නිර්මාණය පටන් ගන්නවා. පටන් ගන්නකොට එතුමා එක වෙසක් පුන් පොහෝ දවසක ඉතිහාසයේ අවුරුද්ද මොකද්ද කියලා කියන්නේ නැහැ. අහවල් අවුරුද්දේ කියලා. දවස කියනවා වෙසක් පුන් පොහෝ දවසේ එතුමා මේ ගස්කොලන් කපලා ඉවර කරලා සුද්ධ පවිත්‍ර කරලා පස් පිටල්ල දෑතින් කපන්නේ. පස් පිටල්ල කපලා ඉවර කරලා ඉන්පස්සේ මාස දෙකක් දෙමාසයක් අඩිතාලම සකස් කරන ෆවුන්ඩේෂන් සකස් කරන පදනම හදනවා. හදලා ඉවර කරලා එතුමා ඇසලපුන් පොහෝ දවසේදී මේ මහසෑයට ආසාල්ගේ නැකතේ මුල් ගල තියෙනවා. මුල් ගල තිබ්බට පස්සේ මහා තූපය හදන්න අවශ්‍ය කරන සම්පatti ඔක්කොම අවටින් පහළ වෙනවා. දුර්ගුණ මහරජුරුවෝ මේ චෛත්‍ය නිර්මාණය කරන්න දිව්‍ය ලෝකේ සක්‍රීය පුත්‍රයා විශ්වකර්මයාට කියලා මහසෑය හදන්න අවශ්‍ය කරන සම්පත්තික පහළ කරලා දිනවා. මේ ළඟ තියෙන වැවක් තියෙනවා මේ මහා කන්දර වැව කියලා කියන්නේ. උගරෝපතන පාරේ තියෙන. මේ මහා කන්දර වැවේ තමයි මේ චෛත්‍යන අවශ්‍ය ගඩොල් පහළ වෙන්නේ. ඊට එහා පැත්තෙන් තව
ගමක් තියෙනවා රම්පත්තිල කියලා කියන්නේ ඒක. කොරපතන පාරේ තියෙන්නේ. ඒ රම්පත්තිල තමයි රන් කුටි රන් කඳන් පහළ වෙන්නේ. ඊපස්සේ ඔයගොල්ලෝ ඉන්න ප්‍රදේශයේ දිස්ත්‍රික්කේ කුරුණෑගල රිදීගම රිදී කඳන් රිදී කුට්ටි ඊපස්සේ තන්ත්‍රිමලේ වියක බවුණු පැත්තේ තමයි ගඩොල්. ඊට පස්සේ අපි එකට හැබැයි තව වැවක් තියෙනවා ගල් කඩල වැව කියලා. ඒ වැවෙත් ගඩොල්. මේ ආදී වශයෙන් ඒ සම්පත් ඔක්කොම ටික අවටින් පහළ වෙනවා. පස්සේ රජුගේ ඒ සම්පත් උපයෝග කරගනිමින් මේ මහා සෑය නිර්මාණ පටන් ගන්නවා. පටන් ගන්න කරගෙන යනකොට මහා තූපය වැඩ ඉන්න තුම්මල් පේසාව යටිම පාදමුකුත් තියෙනවා. තුම්මල් පේසාව අඩි 12ක් උසයි 12ක් පළලයි. ඉම්බ යටිම පාදම අඩියක් උසයි. ඔක්කොම අඩි 13ක් තියෙනවා. මහරහතන් වහන්සේ අධිෂ්ඨාන කළ මේ අටම ස්ථානයේ පිහිටි අනුරාධපුරයට පොළොන්නරුවට දිස්ත්‍රික්ක 2යි උතුරු පළාතේ නායෑම් නැහැ. කඳු කඩාය වැටින්නේ නැහැ. ගම් වතුර නැහැ. ඒ කාර්යම මොනවත් නැහැ. එසන්නේ කෙසේ වෙතත් කමන්නේ මේ මහා තුයතු 5000 පවතින්න මහා පුර ශක්තිමත් අධිෂ්ඨාන කරමින් තමයි රහතන් වහන්සේ අධිෂ්ඨාන කළා. මහා සෑය ශක්තිමත් වෙන්න අඩිතාලම අපි සාම ධනතට්ටුවේ බිල්ඩිමක් හදනවා නම් උඩරිම අපි අඩි 7ක් 8ක්වත් ෆවුන්ඩේෂන් දානවා. ගල් පටවලා කොන්ක්‍රීට් පටවලා කොම්බි පටවලා අපි ඕන දෙයට ඔරොද්දේ තමයි හදන්නේ. ඉන්පස්සේ ඒ කඩුව සිද්ධ කරලා රහතන් වහන්සේ අධිෂ්ඨාන කළා මහා සෑය පවතින්න නාවතක් මහපුර ගිලා බහැලා තියෙනවා. 13 අඩි 13 ඒවා 9ක් තමයි මහපුර ගිලා බහැලා තියෙන්නේ. ඉන්පස්සේ ඒ කඩුව සිද්ධ කරලා පස්සේ 10 වෙනි දුම්මල් පෙර තමයි නගා හිටලා තියෙන්නේ. ඊට පස්සේ ඒ කඩුවෙන් පස්සේ රජුරෝ ආරම්භ කළ මහා ධාතු ගර්භය කරගෙන යනකොට එතුමාට මේ හතස් කොට දක්වා යන්තම් කරන්න පුළුවන්කම ලැබුණා. එතුමාට ඉවර කරන්න බැරි වුණා. එතුමා මැරෙන්නේ වයසට කියලා හැම නෙමෙයි. අකාලේ. ඒකට වෙන හේතුවක් කාරණයක් තියෙනවා. එතුමා මැරෙන්න හේතුව. ඉන්පස්සේ එතුමා ධාතු ගර්භයේ අවසන් කරන්න සූදානම් වෙනකොට සෝනුත්තර කියන මහරහතන් වහන්සේ නාගලෝකයට වැඩම කරවලා අපිට තිබුණු 13 තිබුණේ නාගලෝකයේ තිබුණේ. ඒක වෙනම ධාතු කතාවක් වෙනම විස්තරයක් වෙනම කතාවක්. ඊට පස්සේ අපිට තිබුණු සම්බන්ධය අපිට තිබුණු ලෞතර බුදු අධිෂ්ඨාන ධාතුන් වහන්සේලා සෝනුත්‍රහන් වඩම්මන ලංකාවට මනුස්ස ලෝකයට කියලා රජුන් බාර දෙනවා. රජුන් දෝතින් ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නයි කියලා. පස්සේ ධාතු තැන්පත් කළා. එතුමාට වැඩි ඉවර කරන්න බැරි වුණා. ඊට පස්සේ එතුමා මේ යන්න අසාධ්‍ය තත්ත්වයේ හිටියේ. එතුමා බැලුවා මගෙන් පස්සේ රජකම දෙන්න කාටද කියලා. සාලියට දෙන්න බෑ. සාලි කියලා කියන්නේ රජකුමාරිකා පුතක් එහෙම නෙමෙයි. සාලිය කල්තිය මාලින් අයින් වෙලා හිටියේ. ඊට පස්සේ හිටියා තමන්ගේ මල්ලි තිස්ස කුමාරයා. තිස්සේ වෙනකොට ඔය නැගණේ පළාතට ගිහිල්ලා අම්පාර දිගාමඩුල දීගව පැත්තේ කුසිකන් ස්වයංපෝෂ කරනවා. පස්සේ එන්නේ කියලා පණිවිඩයවල තොරතුරු කියලා පින්ටික කියලා දුන්නා. මතක් කළා මේ මහා ත්‍රිතුරු කොට නිර්මාණය කරන්න. ඒ නිර්මාණ කරපුවම පිනස හැදෙනවා. දුටුගුණ මහරජුතා මෛත්‍රී බුදුහාරුන්ගේ දකුණසව බඩපත් වෙන්නේ. සෞතා දිව්‍ය ලෝකේ වැඩ ඉන්නේ. මෛත්‍රී බෝසතුන් ලෝකේ පහළගෙන බලාගෙන ඉන්නවා. පින් පුරමින් බලාගෙන ඉන්නවා. සෞතා දිව්‍ය ලෝකේ මේ මහා සෑය රකින්න ආරක්ෂා කරන්නේ දුර්ගම දිව්‍ය රාජයාණෝ. එවත එතුමාගේ මල්ලි තිස්ස කුමාර තමයි මෛත්‍රී බුදුන් වමසව බඩපත් වෙන්නේ. සෞතා දිව්‍ය ලෝකේ වැඩ ඉන්නේ. ඒ වගේ මේ දෙන්නා මේ ලෝකෙට ජාතක කළ කාමස රජු තමයි මෛත්‍රී බුදුන්ගේ පියා බාටපත් වෙන්නේ. සුබ්‍රහ්ම කියන බමුණා සෞතා දිව්‍ය ලෝකේ වැඩ ඉන්නේ. ඒ දෙන්නා මේ ලෝකෙට බිහි කළ මෑණිය විහාර මහා දේවිය තමයි මෛත්‍රී බුදුන්ගේ අම්ම බාටපත් වෙන්නේ. බ්‍රහ්මවතී බැමිණිය සෞතා දිව්‍ය ලෝකේ වැඩ ඉන්නවා. ඒ වගේ තමයි ශාලි කුමාර තමයි මෛත්‍රී බෝසතුන්ගේ ගිහි කාල පුත්‍රයා බාටපත් වෙන ශාලි කුමාරයාණෝ. ඉතින් තවත් අප්‍රමාණ පිංගුස රාශිය කියලා දුන්නා. තිස්ස රජුව සන්තෝෂපත් වෙලා ඉම්බසේ වැඩ කටයුතු බාරගත්තා. අයියාගේ ආදාහණයෙන් පස්සේ ඒකට ඉවර කරලා තිස්ස මහ රජුරෝ රාජ්‍යත්‍රපත් වෙනවා. කිස්තුපර 137 119 ගේ රාජ්‍ය කාලය තුල එතුමාගේ රාජකාරු 18 අවුරුද්දයි. එතුමා මේ රටේ රජුන් අතර හිටපු සද්ධාන්ත රජුරෝ තමයි සද්ධාසි බාට පත්‍ර රාජ්‍යත්‍රපත් වෙන්නේ. ඉම්බ රටේ වෙන කලබලයක් කරදරයක් නැහැ. එතුමා මේ මහා කර්තව්‍ය පටන් ගත්තා. ඒ පටන් ගන්න මහා තූපය හදන්න අවශ්‍ය කරන එතුමා බිම් ප්‍රමාණය වෙන් කළා. ඒ බිම් ප්‍රමාණය වෙන් කළා තියෙන්නේ ඔය අත්පහුරේ. අත්පහුර සමචතුරස්‍රයි ඇත්වින්න 330ක් අත්පහුරේ. ඉම්බ දේ නිර්මාණය කරන මහා තූපයට ඒ බිම් ප්‍රමාණය අක්කර 12යි රූට් 2යි පර්චස් 10ක් වෙන් කළා. ඒ රූට් එක අක්කර කාලය පර්චස් 40යි රූට් 4ක් වුණ අක්කර 1කට පර්චස් 160ක් වුණ අක්කර 1කට මහාසය හදලා තියෙන්නේ ඒ අක්කර 12 රූට් 2 පර්චස් 10 අත්පහුරින් වට කරලා අත්පහුර ඇතු දිනනවා 330ක් කින අත්පහුර ඇතු ඉන්නවා. ඉන්පස්සේ ඒ ප්‍රමාණයෙන් අත්පහුරින් ඒ බිම් ප්‍රමාණය වෙන් කරලා සකස් කරලා මහාසය හදනට තව තියෙන පරිවාර රාශියක් තියෙනවා. ඒ තමයි ගජම් මළුව, වැලි මළුව, තලපතර මළුව, සතර දොරටුව, සතර වාහල්කඩ, සතර පරිවාර චෛත්‍ය කියන අංග එකතු පාදා කළ මහා තූපයට අර අක්කර 12න් අක්කර 1යි කාලක් උඩ තමයි මහාසය හදලා ගොඩනගලා තියෙන්නේ. ඒ කියන්නේ රූට් 5ක් උඩ පර්චස් 200ක් උඩ තමයි මහාසය නිර්මාණක හදලා තියෙන්නේ. ඒ නිර්මාණක මහා තූපයට මුලින්ම අඩියක් උස පාදමක්
අඩි 12ක උස තුම්මල් පේසා වලලු 3ක්, අඩි 150ක උස මහා ධාතු ගර්භයක්, අඩි 37ක උස හතරස් කොටුවක්, අඩි 26ක උස දේවතා කොටුවක්, අඩි 87ක උස කොත් කරැල්ලක්, අඩි 20ක උස කොත් වහන් ජඩේක උස චූඩාමාණික්කයක්. මහාසය උසින් අඩි 334ක් තියෙනවා. ඔය යටම පාදම තියෙන අඩියක් උසයි. චෛත්‍යලන් දිලා බලන්න වට ප්‍රමාණ අඩි 1000ක් තියෙනවා. අඩියක් උසයි පාදම. ඉම්පත් තුම්මල් පේසාවලු 3. එක අඩි 12ක් උසයි 12ක් පළල තුම්මල් පේසාව යටම පේසාව අඩි 942ක් තියෙනවා. වට ප්‍රමාණය අඩි 4ක් උස 4ක් පළල. දෙවෙනි පේසාව අඩි 4ක් උස 4ක් පළලයි අඩි 890ක් තියෙනවා. ඊළඟ තුන්වෙනි පේසාව අඩි 4ක් උස 4ක් පළලයි. අපි මේ මත දැන් තමයි චීවරය පැලඳු ගර්භයේ මුලට පැලඳුවේ. ඒක අඩි 850ක් තියෙනවා. ඉම්බත ඔබතුමාලා චීවරය පැලඳු ගර්භයේ මුල අඩි 815ක් තියෙනවා. අපි සාමාන්‍ය රවුම් ගානක් ගේන්න කියන්නේ දැන් අද ඔය පළමු කප්පරකෝ යද්දි සමහර කප්පරකෝ නැත්තම් එහෙම ගේන ප්‍රමාණේ දිගමදිනොත් එහෙම පණ ගන්න බෑ. අපි කටු 6 කිය කරන්දලා තියෙනවා. මුලට 3යි කෙරවලට 3යි. කටු 6යි. ඒ නිසා රවුම් ගානක් ගේන්න කියන්නේ අඩි 815 යොවන කරන්නේ. ඉතුරු 85 තමයි තවර වට ප්‍රමාණය වටෙන් යන්නේ. ගර්භයේ මුල අඩි 815ක් තියෙනවා. ඉම්පස්සේ අඩි 150ක් උසයි ධාතු ගර්භේ. මුළු කිලෝ 12000 කාලෙක මේ අවුරුදු ලක්ෂ 115ක් වියදම. 1 කෝටි 15 ලක්ෂ මේ අවුරුද්දේ හුණු ගන්න වියදම දැන් පටන් ගන්න ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මාර්තු මාසයේ මුල් සතිය වෙනකොට මේ මාස අවසාන ඉරිමම් බෙදලා පටන් ගන්න සූරණ්ඩ හුණු කිලෝ 12000ක් හුණු ටොන් 12ක් ගන්නවා අවුරුද්දකට. අඩි 150ක උස මහා ධාතු ගර්භය. ඉන්පස්සේ ඔය නැමිලා තියෙන ඇන්ගල් වල තියෙන ප්‍රදේශයෙන් ගියම කොන්ද නමන්න ඕනේ නිකන් කෙලින් යන්න පුළුවන්. ඉඳගෙන. අර පොඩක් අර අහකට පරලා තියෙන පොඩ්ඩක් ගියපුවාම කොන්ද කෙලින් කරලා යන්න පුළුවන් හදලා තියෙන්නේ. ඉතින් බලන්න බෑ කොන්ද කියලා. මම සාම 35 පාරක් අර මුදුන අතට ගිහලා තමයි චූඩාමණි ගාවට. 35 පාරක් මම 85 84 පන්සලට ආවේ 85 මහණුනේ. මගේ ගෙවල් ඒ වන්නියමයි කුඩා ගාලේ ඇතිරිමලේ මගේ අම්මා තාත්තයාගම අපේ මාමතොත ඉන්න අපේ කිරියත් අයියත් ඉන්නවා. අපේ ඥාතින් ඒ පැත්තේ ඉන්නවා පුරා බොහෝ අය. ඒ නිසා 30 පාරකට අර චූඩාමණි ළඟට ගිහිල්ලා තියෙනවා. මේ එහෙම කියලා යන්න බෑ එතන. මේ කකුල් වේලෝ යනකොට. ඉතින් එහෙම දෙහර මේ අපිට එහෙම දෙයක් වෙලා නැහැ. අඩි 150ක උස ධාතු ගර්භේ. ඉම්පද 40 කොට 37ක් උස 37ක් බලන 40 කොටුව. ඉම්පද දේවතා කොටුව අඩි 26ක උස දේවතා කොටුව. දේවතා රූප 8ක් තියෙනවා. ඒක දේවතා රූපයක් අඩි 12ක් උසයි. ඒක ඈතට පේන්නේ උසයිද කියලා. ඉම්පස්සේ කොත් කැරැල්ල අඩි 87ක් උස. ඉම්පස් කොත් වහන්සේ අඩි 23ක් උසයි. මේ ওই පොඩි චෛත්‍යක උසයි ඔය ඒ කොත් වහන්සේ රංගාලප කරලා තියෙන්නේ හැම 2009 ආරම්භ කරාට පස්සේ 2019 රංගාලප කළා රත්න කිලෝග්‍රෑම් 54 දියකට තමයි ඔය ගාලා ආලප කරලා තියෙන්නේ ස්ප්‍රේ කරලා තියෙන්නේ. ඉම්පස්සේ අඩි 23ක් උසයි කොත් වහන්සේ උඩිමුත චූඩාමණි කඩියක් උසයි පාදමත් එක ගත්තාම අඟල් 18ක් උසයි. 1939 පළමු චූඩාමණි පළඳලා තියෙන නොවැම්බර් 23 වෙනිදා ඒක කාලේ කැපෙමින් පළුදු වෙලා තියෙනවා බුරුමෙන් ගෙනල්ලා තියෙන ඒ කාලේ. ඉන්පස්සේ වර්තමාන කාලේ වෙන ඔය පර චූඩාමණික හැබැයි විහාර තැම්පත් කරලා තියෙනවා. ඒ චූඩාමණිකේ පළුදුයි අයින් කළා තමයි ওই චූඩාමණි 2019 නොවැම්බර් 26 වෙනිදා තමයි තැම්පත් කරලා තියෙන්නේ. රත්තරන් කෑලි 5400 ඔක්කොලා තියෙනවා ඒ පාදමට. කෝටි 100ක වියදමින් තමයි විශ්වපාරමී ආයතනය ඒ මහා කර්තව්‍ය කරලා තියෙන්නේ. අඩියක් උසයි චූඩාමණිකේ. ඔක්කොම අඩි 338ක් උසයි. 75 338යි. එක ඇතාට එක අඩි මෙසු නිර්මාණය කරලා තියෙන්නේ. ඉන්පස්සේ ඒ නිර්මාණය කරලා අසදෘශ නාමයේ භාවිතා කරමින් තවත් දෙයක දෙවින් නොවේ කියන අර්ථයෙන් මහා තූපය, මහා සෑය, රුවන්වැලි, රුවන්මැලි, රත්නමාලි, ස්වර්ණමාලි කියන විදිහට මේ බණ පොත මහා වංශේ, තූප වංශේ, රත්නමාලි වංශයේ වගේ වංශකතා සාක්ෂි කරනවා. නම් 14 ප්‍රමාණය නම් පරයක් අන්වර්ථ කරලා මේ මහා තූපය හඳුන්වන්න ඉතින් ජීවමාන බුදුන් හා සමාන වැඩි ඉන්න මහා තූප තමයි අපේ හඳුරන වහන්සේලා ඒ සීග්‍ර රජමහා විහාරස්ථානයේ ඒ උපාසක සමිතිය ඇතුළුව එකතු පාදා වෙලා කවුරු පුද පූජා පවත්වාගෙන ඒ කල්පස පූජා කරගත්තේ. ඒස කල්පස කියන වචනේ තේරුම තමයි සිතුම් පැතුම් සම්පන්න ලබා දීමේ අර්ථය. ඔබලා ප්‍රාර්ථනා කරන සිතුම් පැතුම් සලසාගෙන දුක ජීවත් වෙන්න ඒ කරන පිංගුසල හේතු වාසන වේක ප්‍රාර්ථනා හිතේ තියාගෙන ඉන්න කල්පනා කරගන්න ඔබ කවුරුත් එකතු පාදා වෙලා මහා සංඝරත්නයේ ආවදන්ස ඇතුව ඔබ ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් සකස් කරගත්ත ඒ මල් පහන් පුද පූජාවන් කල්පස පූජාත් එක්ක ලෞතර බුදුන්ට පූජා කරගත්තා. මහාචාර්ය පූජා කරගත්තා. ඒ ලබාගත් සියලු පින් කුසල් දෝසසුන් රකින දෙවියන් අනුමෝදන් වේවා. මේ මහා තූපය රකින ආරක්ෂා කරන දුර්ගම දිව්‍ය රාජා ප්‍රදාන කරගත්තු ඔබ හැමදෙනාගේ ජීවිත ආරක්ෂා කරන, වතු පිටි ආරක්ෂා කරන, ගියදොර ආරක්ෂා කරන, තමන් ගමන් යන යාන වාහන ආරක්ෂා කරන, ඔබගේ දරු මුණුබුරන්
අධ්‍යාපන ලබන පාසල් රකින්න ආරක්ෂා කරන තමන්ගේ පළාත් භාර, විදේශ භාර, ගම් භාර ඉස්සකම් දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දිව්‍ය සතුරු සන්තෝෂ වේවා. දිව්‍යයන්ගේ රැකවරණ ආශිර්වාදය මහා සංඝ රත්නයට ඔබ හැමෝටම ලැබේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දිව්‍යයන් ප්‍රාර්ථනා බෝධියකින් නිවන් පසක් කර ගනිත්වා කියලා සාදු කියලා කවුරුත් දෙවියන් පින් අනුමෝදන් කරන්න. ඒ වගේ නමින් මේකේ ඥාති වර්ගය මතක් කරගෙන මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ මහව රත්ගල්ලේගම සීග රජමහා විහාරස්ථානයේ උප සමිතිය වෙනුවෙන් ඔබ කාගෙත් නමින් පරලෝකීය සමිතියේ දා හිටපු සමාජිකාවන් ඒ වගේ තමයි ඔබලාගේ අම්මලා තාත්තලා කිරියම්මලා කිරියත්තලා සමහර ස්වාම පුරුෂවරු සමහර ස්වාම දියණිවරු සමහර දරුවෝ සමහරගෙන මේ මේකේ ඥාති මතක් කරගන්න අපේ සිරු ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වේවා. ඒ අර දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පස්සල සේවා මනුස්ස ලෝකයේ මනුස්ස සම්පස්සල සේවා අපේ ඥාති නිවන් සඳහා මේ පින් කුසල් හේතු වාසනා වේවක සාදු කියලා කවුරු ඥාතිලා පින් අනුමෝදන් කරන්න. එවැ මේ සඳහා අවශ්‍ය කර දුන්නා වූ ඒ මහව රත්ගල්ලේගම රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති අපේ සුමන නායක හඳුරෝ නොහිට තුන්වහන්සේටත් ඒ වගේ අපේ පන්තන වහන්සේ තුන්නම ප්‍රධාන කරගත්තු ගෞරවනීය මහා සංඝරත්නයට චිර ජීවන සිද්ධ වේවා. ඒ වගේ මේ කඩුතර මූලිකත්වයේ ගත්තු ඒ මහව රත්ගල්ලේගම සීගිරි රාජමහා විහාරස්ථානයේ උපාසක සමිතියේ මේ සමාජිකාවන් උපාසිකාවන් ගෙදර දූ දරුවන් ඒ වගේ ආපුණා හැමදෙනාමත් ඉතින් මේ කටයුතු කරගන්න අපේ හාමුදුරුවන්ට ඔබලාට උපකාර කරපු ධනය දුන්නු ශ්‍රමය දුන්නු කාලේ කැපුණු ආපු හැමදෙනාටමත් යාන වාහන ඒ වගේ බත බුලත ආදී විවිධ දේන් උපකාර කරපු හැමදෙනාටමත් කාටත් අපි නම් තඳහන් නොකළ හැමදෙනාටම බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාද ලැබේවා. සවාසෝදහත ධර්මස්කන්ධේ පිහිට ලැබේවා. ඒ වගේ දරදා හාමුදුරුවන්ගේ පිහිටෙන් සිරිමා හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ මහා තූපේ ද්‍රෝණේතර 13 ආනුභාවයෙන් දෙවියන්ගේ ඥාති රැකවරණේ අපි කරගත් කල්පත පූජාදී පිංගුසල ආනුභාවයෙන් අද දවස පුරාට බලා කරගන්න දාන ධර්ම ආදී කටයුතු සිල් සමාදාන කටයුතු බණ භාවනා කටයුතු ආදී ඒ පිංගුසල ආනුභාවයෙන් ඒගොල්ලෝ හැමදෙනාටම සිත සාන්ත යහපත දුක් නිරෝගී භාවය සුවපත් භාවය චිරජීව සැලසේවා. ඒවා තමයි අද මේ ලංකා ලෝකේ පුරා ඇති වෙලා තියෙන වසංගත රත්නයන් රටින් ලෝකෙන් තුරන් වෙලා දුර වෙලා ඒවා අපිට හැදෙන්නේ නැතුව තව කෙනෙකුට හැදෙන්නේ නැතුව අපි හැමදෙනාටම සිත සාන්ත යහපත දුක් නිරෝගී භාවය සුවපත් භාවය චිරජීවනය ලංකා ලෝක වාසී අපි හැමදෙනාටම කාටත් ඒවා යහපත සිද්ධ වෙලා අපිට දුක් ජීවිත මේ කරගත්තා වූ කල්පරස පූජා පිංගුසල් අපිට යහපත පිසම හේතු වාසනා වේක ප්‍රාර්ථනා කරගෙන ඒ කල්පස පූජාව මහතයර ලෞතර බුදුන් පූජා කරන එමනම් ගාතාව හැමදාම ගොඩ පසු කියවන්න. සම්මා සම්බුද්ධ නාමෝයෝ තිලෝකේ පච්චයාරහෝ පූජේමි කප්පරුංගේන කප්පරුක්ඛූපමං ජිනං සම්මා සම්බුද්ධ නාමෝයෝ තිලෝකේ පච්චයාරහෝ පූජේමි කප්පරුංගේන කප්පරුක්ඛූපමං ජිනං සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රං සුංජල බුද්ධ රූපං ස්වංනමාලේති පතිත නාමං වංදාමහං දූපවරං මහංඝං යම්සේගබක් දුල සොලොස් නලියක්ම ධාතු තැන්පත්ව සංබුදුරුවක් සවනක් රැසින් යොත් ඒනම් රුවන් වැලි මෙස රජිඳුන් වඳින් මං මේස රජින්දු බලයෙන් මට සෙත්ම වේවා සාදු කියන්නේ හිමන සබ්බීතියෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවංනෝ සුඛං බලංති හැම දිනාට මහා තූපේ ද්‍රෝණයක් ධාතු බලයෙන් යහපත සාන්තියක්ම සැලසෙයි. Dutiyampi dhammang saranang gacchami
Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Anatipata virbani sikkapadang samadhiyami Adinādana virbani sikkapadang samadhiyami Kami sumiccacara virbani sikkapadang samadhiyami Musāvādā virbani sikkapadang samadhiyami Surāmeraya majjapamā daṭṭhāna virbani sikkapadang samadhiyami හොඳයි සියලු දෙනා මුතුන් වූ සම්බුද්ධ පූජාවට මත්තෙන් හැම දිනම නැවත උතාවක් සාදුකාරයක් පවත්වලා තුනුරුවන් වන්දනා කිරීම සඳහා හැමෝම নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස Namo tassa bhagavato arahato samma sambuddhassa iti piso bhagavārehang samma sambuddho vidyācarana sampanno sugato lokavidu anuttaro purisa dhammasārati sattā deva manussanang buddho bhagavati buddhang jīvitang yāva nibbānang saranang gacchāmi Svākkātu bhagavata dhammo sanditthiko akāliko ehi passiko panayiko paccattang veditabbo viññohiti Dhammang jīvitang yāva nibbānang saranang gacchāmi Supatipanno bhagavato sāvaka sangho Ujupatipanno bhagavato sāvaka sangho Nyāya patipanno bhagavato sāvaka sangho Sāmīci patipanno bhagavato sāvaka sangho Yadidang cattari purisa yugani Atta purisa puggalaisa bhagavato sāvaka sangho
ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත ගුණ සම්පන්න සදැහැති කාරුණික උපාසක පියවරු ඒ වගේම උපාසක මෑණිවරු අපේ දායකකාරකාදී අනෙකුත් සදැහැති කාරුණික පින්වත්නි, අද පින්වත් ඔබ අප සියලු දෙනාටම ජීවිතේ බොහොම අනුස්මරණීය අවස්ථාවක්, ඒ වගේම අනුස්මරණීය මොහොතක්, අනුස්මරණීය දිනයක් හැටියට තමයි අද දවස අපි සිහිපත් කරගන්නේ. ඊටම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව. ඒ තමයි ඓතිහාසික රත්ගල්ලේගම සීගිරි රාජ මහා විහාරස්ථානයේ වර්ෂ ගණනාවක් පුරාවට උපෝසත සීලයේ සමාදන් වෙන සිල්වත් මේ පියවරු ඒ වගේ මෑණිවරු අපි සියලු දෙනාම එකතු වෙලා අද දවසේදී අපි මේ උතුම් වූ පුණ්‍ය භූමියේ පළවෙනි රාජධානිය නැත්නම් අනුරාධපුර රාජධානියේ මේ අටම ස්ථානයේ පිහිටලා තියෙන උතුම් වූ පූජනීය පුණ්‍ය භූමියට අපි හැමදෙනාම පය තබලා අද දවසේදී ඊටමත් මහාර්ග වූ වටිනා පුණ්‍ය කර්මයක් සිද්ධ කරගන්නට සියලු දෙනාම දායක වෙලා සම්බන්ධ වෙලා ඉන්න මොහොතක්. ඒ සඳහා මං හිතන්නේ සියලු දෙනාම දින ගණනාවක් පුරාවටම මේ සුද්ධ වූ පුණ්‍ය භූමියට පය තබන්නට මත්තෙන් අපි ඒ විදිහටම ඒ වත්පිළිවෙත් බුදුන් වෙනුවෙන් ධර්මයේ වෙනුවෙන් ආර්ය මහා සංඝ රත්නය කියන බුද්ධ ආදී රත්නත්‍රයේ උදෙසා සියලු දෙනාම ඒ ගෞරවය ඒ වගේ මේ ප්‍රතිපත්තිය ඒ ධර්මානුකූල බව සියලු දෙනාම පිළිපදිමින් දින 7ක් පුරාවට සතියක් පුරාවට සියලු දෙනාම මේ වෙලා මේ සඳහා සූදානම් වෙලා තමයි අද මේ සුද්ධ වූ පුණ්‍ය භූමියට අපි සියලු දෙනාම සම්බන්ධ වෙලා උපෝසත සීලයේ උදෑසන කාලයේදී සියලු දෙනාම පිහිටලා විද්‍යාශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේ අභියස ඒ උතුම් සීලමය ප්‍රතිපදාව සියලු දෙනාම පිහිටවලා ලෝතර බුදුරජාණන් වහන්සේ උදෙසා අග්‍ර වශයෙන් සූදානම් කරගන්නට යෙදුන ඒ කිරිහාර පූජාව සහිත උතුම් වූ පුද පූජාවන් සිද්ධ කරලා ඒ වගේම උදෑසන කාලයේදී ලෝතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ ගුණ පරාමර්ශණය කරලා ලෝතර බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත්ව වැඩ සිටින මේ ස්වර්ණමාලී චෛත්‍ය මහා රාජානන් වහන්සේ අභියසට ඇවිල්ලා ලෝතර බුදුරජාණන් වහන්සේගේ නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ ප්‍රභාස්වර කියන සඩ්වර්ණ මාලාවන් පිළිඹු කරන කප්රුක් වහන්සේ නමක් සියලු දෙනාගේම දෑතින් ස්පර්ශ කරලා ඒ වගේම හදවතින් සිතින් ඒ පිළිබඳව සිතුවිලි කුසල් අරමුණු පහළ කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා සිද්ධ කරන්නා උතුම් වූ පූජාවක් ලෙසම සියලු දෙනා මේ කප්රුක් වහන්සේ උදෑසන කාලයේදී මේ මහා චෛත්‍ය රාජානන් වහන්සේට රත්නමාලී චෛත්‍ය රාජානන් වහන්සේ උදෙසා පලන්දලා ඒ විශාල පුණ්‍ය කර්මයට හැම දිනාම සහ සම්බන්ධ වුණා, දායක වුණා. ඒ වගේම දහවල් කාලයේදී මං හිතන්නේ අපි විහාරස්ථානයේ සතර පේරුවේ දායකකාරකාදීන් අතර අද දවසේදී මේ උපාසක දාණය උදෑසන කාලයේදී අපේ සහෝදර ඥාති පිරිස මේ පිරිසට උදේ දාණය පිළිගන්වලා දහවල් කාලයේදී අපේ පොල්කටුවාව දායකකාරකාදීන් පින්වත් පිරිසට
මහඟු වාග්ය සම්පන්න අවස්ථාවක් තමයි මේ උදා වුනේ. මං හිතන්නේ අපේ දායකයන් අතර ඒ වටිනා අවස්ථාව ලබා ගන්නට හැකියාව ලැබුණේ මේ සදැහැති පින්වත් සියලු දෙනාටම. මොකද වෙනදා අපි මේ උපාසක දානීය පිළියෙල කරලා පූජා කරන්නේ විහාරස්ථානයේ තුල ඉඳගෙනයි. නමුත් අද මේ උතුම් වූ සුද්ධ වූ පුණ්‍ය භූමිය තුල සිල් සමාදන් වෙලා ඉන්න අපේ උපාසක මෑණිවරුන්ට පියවරුන්ට දානීය පිළිගන්නන්නට මත්තෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ උදෙසා මේ මහා සෑ රදුන් උදෙසා පූජා කරලා දෙවනෝ මහා සංඝ රත්නයට පිළිගන්නන්ට සූදානම් කරලා ඒ වගේම මේ උපාසක පිරිසට පිරිනමන්නට තමයි මේ මහඟු වාග්ය සම්පන්න වූ අවස්ථාවේ සියලු දෙනාටම ලැබුණේ. ඒ නිසා මේ උතුම් වූ පින්කම වාග්ය සම්පන්න පින්කමක් කොට සලකාගෙන සියලු දෙනාම සෝසද්ද වශයෙන් සූදානම් කරගන්නට යෙදුන මේ උතුම් වූ සම්බුද්ධ පූජාව සහිත මල් පහන් සුදු දුම් ආදී උතුම් වූ පූජාවන් තුන්ලෝකාග්‍ර අමාමෑණී ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමාණ වූ ලෝතුරා සම්මා සම්බුදු ගුණයට පූජා කරමින් පූජා වේවා පූජා වේවා පූජාම වේවා කියන ප්‍රාර්ථනාවෙන් සියලු දෙනාම මේ විදිහට අපි කෙවල පූජා කරමු. හොඳයි. හොඳයි වැඳගෙන හැමෝම කියන්න මේ විදිහට තුන් ලෝකාග්‍ර වූ අමාමෑණී වූ සම්මා සම්බුද්ධ වූ බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ සම්මා සම්බුදු ගුණයට මේ පහන් ආලෝකය පූජා කරමි පූජා වේවා මේ අනේක විද වූ සුවඳ දූපයන් පූජා කරමි පූජා වේවා පූජා වේවා මේ අනේක විද වූ පැහැයෙන්ද වරණයෙන්ද හැඩයෙන්ද යුක්ත වුණා වූ මේ මල් සමූහය පූජා කරමි පූජා වේවා පූජා වේවා මේ සිසිල් පන් පූජා කරමි පූජා වේවා මේ රසවත්තු ව්‍යංජන සහිත වූ ප්‍රණීත වූ ආහාර පූජා කරමි පූජා වේවා පූජා වේවා
සමූහය පූජා කරමි. පූජා වේවා පූජා වේවා. සාදු සාදු. හොඳයි, සියලු දෙනාම වැඳගෙන මේ උතුම් වූ වන්දනා ගාථාවන් කියවමු. වන්දාමි චේතියං සබ්බං සම්බටානේ සුපාතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්වාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දිතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමත්තුතේ. සාදු සාදු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ බන්තේ බූරි පඤ්ඤ තථාගත අච්චයං කම මේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්චයං කම මේ සංඝ පුඤ්ඤක්කෙත්ත අනුත්තර. සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාම දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති. දේවෝ වස්සතු කාලේන සබ්බ සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු. හොඳයි, සියලු දෙනාම මේ වෙලාවේ සිහිපත් කරගන්නට අපේ විහාරස්ථානයේ අපවත් වදාළ සියලුම ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා ඇතුළු නමින් මිය පරලොව ගියා වූ සතර පේරුවේ මේ මව්දෙමව්පියන්ගේ සියලුම දෙමව්පියන් ඥාතීන් නෑදෑ හිත මිත්‍රයන් සියලු දෙනාම පරාමර්ශණය කරගෙන අපි මේ සිද්ධ කරගත්තා වූ අපමණ මේ පුණ්‍ය කර්මයන්ගේ අනන්තානිසංස ධර්මයන් ඔවුන්ගේ සාංශාරික ජීවිත උදෙසා මේ පින් අනුමෝදන් වේවා. ඒ පින් අනුමෝදන් වීමෙන් සාංශාරික ජීවිත සැපයෙන් සැපයටපත් වේවා. සසර කෙලවරේ උදවිය ප්‍රාර්ථනා කරන උතුම් වූ අමා මහ නිවනින් සදා සැනසෙන්නටම මේ පින්ගේ සියලු දෙනාටමත් හේතු ආසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන සියලු දෙනාම පින් දෙමු.
ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු. හොඳයි, සියලු දෙනාම කල්පනා කරගනිමු මෙවන් වූ සුද්ධ වූ පුණ්‍ය භූමියකට ඇවිල්ලා අපි සියලු දෙනාම කල්යාණ මිත්‍රයන් හැටියට සසර පුරාවටම මෙවන් වූ උදාරතර වූ පුණ්‍ය කර්මයන් පින්දහම් සිද්ධ කරලා ඒ සසර වාසනා පුරුද්දට තමයි මේ වාගේ උදාරතර වූ පින්කම් සිද්ධ කරන්නට පෙළ ගැහිලා අත්වල බැඳලා සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් හැටියට එකතු වෙලා මේ වාගේ උදාරතර වූ පුණ්‍ය ධර්මයන් සිද්ධ කරන්නට අපි සැදී පැහැදුනේ. එමනම් පින්වත් සියලු දෙනාම කල්පනා කරගනිමු මේ සසර වසන තුරාවට සසර උපදින භවයක් පාසා අපට උතුම් වූ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයක් මොන ලැබීවා. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයක්ම අපි සියලු දිනාටම ලැබේවා. උපදින භවයක් පාසා කල්යාණ මිත්‍රයන් නොවන අසත්පුරුෂයන් හමු නොවේවා. සසර කෙලවර ඔබ අප හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරන අප්‍රමාණ වූ නිර්වාණ සම්පත්තියෙන් උතුම් වූ සැනසීම සාක්ෂාත් කරගන්නටම මේ පින් මේ කුසල් හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිද්ධ කරමු. වැඳගෙන හැමෝම කියන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා වන්දන මානන පූජා පටිපත්‍යානුභාවේන ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු. තේසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවඩ්ඩති. වැඩමවා වදාළ මගේ වැඩිමහල් සහෝදර අපේ ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේලා දෙනමගෙන් අවසරයි. ඒ වගේම අද දවසේදී මේ උතුම් වූ පුණ්‍ය භූමිය තුල පින්බිම තුල උපෝසත සීලයේ සමාදන් වෙලා සිටින උපාසක මෑණිවරු, ඒ වගේම උපාසක පියවරු, අනෙකුත් සදැහැති දායකකාරකාදී කාරුණික පින්වත්නි, අද අපි හැමදිනාටම ජීවිතේ ඊටමත් අනුස්මරණීය අමතක නොවන ජීවිතයේ සිහිවටනයක් ඇති වෙන අවස්ථාවක් තමයි මේ වටිනා පුණ්‍ය කර්මය නැත්තම් මේ පින්කම. අපි සියලු දෙනාගේම ජීවිතයේ අපමණ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් තිබුණත් සසර පුරාවට මෙවන් වූ කුසල් දහම් සිද්ධ කරගන්නට සසර අපිට හැම කෙනෙකුටම පුරුද්දක් තියෙන්නට ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළෙත් පුබ්බේච කත පුඤ්ඤතා කියලා කියේ මේ කාරණයට. පෙරකල පින්වල පුරුද්ද සංසාර පුරුද්ද නිසාවෙන්ම තමයි අපි මේ වාගේ වටිනා පින් දහම් සිද්ධ කරගන්නට පෙළ ගැහිලා මුසු වෙලා එකතු වෙලා සම්බන්ධ වෙලා මේ පින්කම් අපි සිද්ධ කරගන්න. මේවා සම්බුද්ධ ශාසනයේ මහා ආශිර්වාද පුණ්‍ය කර්මයක්. ජීවිතේ හැමදාමත් අපට මේ වාගේ අවස්ථාවන් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ සියලු කරුණු කාරණාත් එක්කන් අද අපි වර්තමාන ලෝකයේ දිහා බලනකොට, ඒ වගේම අපේ රට දිහා බලනකොට අපි දන්නවා අද ලෝකයට රටට සිද්ධ වෙලා තියෙන විනාශයන් පිළිබඳව අපි හැම කෙනෙක්ම දකිනවා, අපට ඇහෙනවා, අපට පේනවා. මේ වෙනකොට මුළු ලෝකයේ පුරාවට මේ වසංගත තත්වයෙන් ලක්ෂ
23 ලක්ෂ ගණනාවක් මේ වෙනකොට මේ රෝගීන් මරණයටපත් වෙලා තියෙනවා, ජීවිත අහිමි වෙලා තියෙනවා. එවන් වූ කාලවකවානුවක මේ තරම් අවදානමක් අපි ඇති කරගෙනත් අපේ ජීවිතයේ පරමාර්ථය තමයි අපිට කොයිතරම් බාධක කම්කටොළු ඒ වගේම මේ වාගේ අවදානමක් තිබුණත් ජීවිතේ මේ වාගේ අනුස්මරණීය වටිනා වාසනාවන්ත පින්කම් සිද්ධ කරගන්නට ලැබෙනවා නම් ඒක අපේ ජීවිතේ වාග්ය සම්පන්න වටිනා අවස්ථාවක් හැටියට සැලකලයි අපි හැමෝම අද මේ අවස්ථාවට සම්බන්ධ වුණේ. ඉතින් ඒ නිසා මේ පින්කම බොහොම අසිරිමත් පින්කමක් හැටියට අපේ විහාරස්ථානයේ තුලින් අපි වර්ෂයක් පාසා සිද්ධ කරන්නට අපි හැම දිනාට බිඩ අවස්ථාව වාසනාව ආශිර්වාදේ ලැබෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මීට පෙර ආතුව අපි හැමෝම එකතු වෙලා මේ වාගේ සාමූහිකත්වයෙන් මේ වාගේ වටිනා පින්කමක් මේ කල්ප වෘක්ෂ පූජාවක් අපිට සිද්ධ කරගන්න අවස්ථාව ලැබුණේ බොහොම කලාතුරකින් තමයි. ඉතින් මේ අවස්ථාවට සියලු දෙනාම සම්බන්ධ වුණා. මේවා ජීවිතයේ බොහොම අනුස්මරණීය පින්කම් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ තේසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවඩ්ඩති. දිවා රාත්‍රී දෙකේදී සිහිපත් කරන මොහොතක් පාසා අපට සිහිපත් කරලා කල්පනා කරලා ඒ වගේම මෙනෙහි කරලා සතුටු වෙන්න පුළුවන්, සන්තෝෂ වෙන්න පුළුවන් අපමණ කුසල කර්මයන් තමයි මේ පුණ්‍ය කර්මයන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දිවා රාත්‍රී දෙකේ එක මොහොතක නෙමෙයි දිවා රාත්‍රිය පුරාවට ජීවිතේ සිහිපත් කරලා සැනසෙන්නට පුළුවන් වටිනාම කුසල් තමයි මේ අපි සිද්ධ කරගන්නේ. ඉතින් ඒ සඳහා මං හිතන්නේ හැමෝම මේකට එකතු වෙලා සම්බන්ධ වෙලා මුසු වෙලා දවස් ගණනාවක් මේ වෙනුවෙන් සියලු දෙනාම පේ වෙලා ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් සියලු දෙනාම සූදානම් වෙලා තමයි අද මේ පුණ්‍ය කර්මයට හැම කෙනෙක්ම සම්බන්ධ වුනේ. ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ සිහිපත් කළා වගේම ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මේ ඉදි කරලා තියෙන මහා තූප වහන්සේ එදා දෙවන පෑතිස් රජුරෝ තෝපාරාමේ ඉදි කරලා බුදුරජාණන් වහන්සේගේ දක්ෂින අකුධාතුව තැන්පත් කරලා මිහිඳු මහරහතන් වහන්සේට සිහිපත් කරන්නේ අනාගතයේදී මේ සුද්ධ වූ පුණ්‍ය භූමිය මත මහා තූපයක් මගේ මුණුපුරෙක් කරනවා මේ ස්ථානය තුල. ඒ නිසා ඒ ස්තූපේ ඉදි කරන තැන මං සලකුණු කරන්න ඕන කියලා මේ මහා තූපය ඉදි කරලා තියෙන මේ ස්ථානයේ ගල් පූරුවක් ගල් කණුවක් ස්තම්භයක් ස්ථාපනය කරලා තියෙනවා. අනාගතයේදී මගේ මුණුපුරෙක් මේ අනුරාධපුර රාජධානියේ රජකමටපත් වෙලා මේ සම්බුද්ධ ශාසනය ඒකාලෝක කරන රජ කෙනෙක් පහළ වෙනවා කියන බලාපොරොත්තුවෙන් තමයි මේ ස්ථානය නියම කරලා තියෙන්නේ, නිර්දේශ කරලා තියෙන්නේ. එහෙමනම් මේ ස්ථානයේ තමයි දුටුගැමුණු මහරජුරෝ මේ උතුම් වූ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මේ ස්තූපය ගොඩනගලා මුළු මහත් බුදු ජනතාවට වන්දනාමාන කරන්නට අවශ්‍ය පරිදි මේ ස්ථානය ගොඩනගලා තියෙනවා. එදා ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලයේදීත් මේ ස්ථානයට වැඩම කරලා මේ ස්ථානයේ උන්වහන්සේ විවේක සුවයෙන් සමාධි සමාපත්තියට සමවැදිලා විවේක සුවයෙන් ගත කරපු ස්ථානයක් තමයි මේ රත්නමාලී නැත්නම් ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජානන් වහන්සේ මේ ස්ථාපනය කරලා තියෙන ඉදි කරලා තියෙන මේ ස්ථානය. ඒ විතරක් නෙමෙයි අතීතයේ පහළ වුණා වූ කකුසඳ කෝණාගම කාශ්‍යප කියන මේ සිව්බුදුරජාණන් වහන්සේලාත් මේ ස්ථානයේ තුල ඒ ආකාරයෙන්ම සමාපatti සුවයෙන් වැඩ ඉඳගෙන සමාධියට සමවැදිලා විවේක සුවයෙන් වැඩ වාසය කරපු ස්ථානයක් හැටියට තමයි බණ පොතේ ඒ වගේම අටුවා සාහිත්‍යය තුල මේ ස්ථානය පිළිබඳව තොරතුරු සඳහන් කරලා තියෙනවා. එවනම් ඒ අනාගතයේ පිළිබඳව අතීත බුදුරජාණන් වහන්සේලා මේ ස්ථානය තුල සමාධි සුවයෙන් වැඩ සිටියා වගේම අපේ ගෞතම බුදු පියාණන් වහන්සේත් මේ ස්ථානයට වැඩම කරලා
මේ ස්ථානයේ සමාධි සුවයෙන් වැඩ වාසය කරපු ස්ථානයක් තුල පුණ්‍ය භූමියක් තුල තමයි අපි සියලු දෙනාම දැන් මේ උතුම් පුද පූජාවන් අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වුනේ. ඒ නිසා හැම දිනාටම සතුටු වෙන්නට පුළුවන්කමක් තියෙනවා, සන්තෝෂ වෙන්න පුළුවන්කමක් තියෙනවා. තේසං දිවාච රත්තෝච දිවා රාත්‍රී දෙකෙහි සතුටු වෙන්නට පුළුවන් මහා අසිරිමත් වූ පුණ්‍ය කර්මයකට මගේ ජීවිත කාලය තුල සම්බන්ධ වුණා කියලා සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම පුල්කටුවාවේ දායකකාරක ආදී පින්වත් සියලු දෙනාටමත් ජීවිතයේ අනෙකුත් අයට උදා නොවන වටිනා අවස්ථාවක් අද මේ පුණ්‍ය භූමිය තුල උපෝසත සීලයේ සමාදන් වෙලා ඉන්න අපේ උපාසක මෑණිවරු පියවරු සියලු දෙනාටම දහවල් දානය පිළිගන්වන්නට මේ වටිනා අවස්ථාව හැම දිනාටම ලැබුණා. ඉතින් ඒ නිසා ඒවා දිවා රාත්‍රී දෙකේ හැම දිනාටම සතුටු වෙන්න සන්තෝෂ වෙන්න පුළුවන් වටිනා පුණ්‍ය කර්මයන් අනුස්මරණීය පින්කම් හැටියට තමයි අපි සියලු දෙනාම සිහියට නගා ගන්නට ඕනේ. ඉතින් දීර්ඝ වශයෙන් මේ වෙලාවේ අනුශාසනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ රන්වැලි මහා සෑ විහාරස්ථානයේ තුල ගෞරවනීය පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ පල්ලියගම හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි අපේ පිළිවෙනේ ගෞරවනීය ඥානවිමල හාමුදුරුවන් වහන්සේ උදෑසන කාලයේදී තාමත් අගනා වටිනා ඓතිහාසික විස්තරාත්මකව දීර්ඝ අනුශාසනාවක් සිද්ධ කරලා මේ පින්බිමේ තියෙන වටිනාකම පූජනීයත්වයේ පිළිබඳ හැම දිනාටම සිහිපත් කළා. ඒවා සිහියේ තබාගෙන අපි හැමෝම දිවා කාලයේදී ලෞතර බුදුරජාණන් වහන්සේට උතුම් වූ සම්බුද්ධ පූජාවන් සිද්ධ කළා. ඒ සම්බුද්ධ පූජාව සඳහා දානීය පිළියෙල කළේ පොල්කටුවාවේ අපේ දායකකාරක ආදී පින්වත් පිරිස දින ගණනාවක් පුරාවට මේ මං හිතන්නේ 120ක් පිරිස සිල් සමාදන් වෙලා ඉන්නවා. විශාල පිරිසකට දානය සකස් කරන එක සූදානම් කරන එක ඉතාමත් බොහොම අමාරු කටයුත්තක්. බුදුහාමුදුරුවෝ දේශනා කළේ දානංච යුද්ධංච සමානමාවු. දානයක් ඉදි කරනවා කියන එක හරියට යුද්ධයක් කරනවා හා සමානයි. එවැනි කටයුත්තක් ගමේ ඉතා සුළු පිරිසක් එකතු වෙලා ඒ සඳහා දායකත්වයේ ලබා දීලා බොහෝම වටිනා කටයුත්තක් අද දවසේදී දානයක් හැටියට පූජා කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා ඒ දාණය දැන් සූදානම් කරලා තියෙන උපාසක පිරිසට පිරිනමන්නට. ඒ නිසා ඒ සියලු දෙනාටමත් ඒ දායකකාරක ආදීන් නමින් මිය පරලොව ගියා වූ මව් දෙමව්පියන් ආදී කොට ඇති සියලුම ඥාති මිත්‍ර ආදීන්ටත් මේ අසිරිමත් පුණ්‍ය කර්මයේ අනන්ත ආනිසංස ධර්මයන් ඔවුන්ට අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාගේම සාංශාරික ජීවිත සැපයෙන් සැපයටපත් වේවා. සසර කෙලවර ප්‍රාර්ථනා කරන උත්තම වූ අමා මහ නිර්වාණ සුවයෙන් සැනසෙන්නටම මේ පින් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේදී මේ උතුම් වූ පින්කම සූදානම් කරන්නට මූලික වෙච්චි අපේ උපාසක මෑණිවරු පියවරු සියලු දෙනාටමත් ඒ වගේම මේ සඳහා මේ පින්කම කරනවා කියලා දැකලා අහලා ඒ පිළිබඳ උදව් උපකාර කළා වූ දායකුණා වූ සම්බන්ධ වුණා වූ සම්මාදන් වුණා වූ සෑම සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා උපකාර වේවා. තව තවත් මේ උතුම් වූ මනුස්සාත්ම භාවයේ තුල මේ සම්බුද්ධ ශාසනය තුල මේ වාගේ අසිරිමත් පින්කම් සිද්ධ කරන්නට පුණ්‍ය කර්මයන් සිද්ධ කරන්නට ත්‍රිවිධ රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදේ ලැබේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා. ඔබ අප සියලු දෙනාටමත් විශේෂයෙන්ම අපේ විහාරස්ථානයේ වර්තමානයේ වැඩ වාසය කරන ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් සතර පේරුවේ දායකකාරක ආදී පින්වත් සෑම සියලු දෙනාටමත් දෙවියන් සහිත ලෝකයාටත් මේ පින් අත්පත් වේවා අනුමෝදන් වේවා. ඔබ අප සියලු දෙනාගේම ජීවිතයේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් යහපත් ප්‍රාර්ථනාවන් සාක්ෂාත් වේවා. සාංශාරික වශයෙන් ඔබ අප හැම කෙනෙක්ම කෙලවර ප්‍රාර්ථනා කරන උත්තම වූ අමා මහ නිර්වාණ සුවයෙන් සැනසෙන්නටම මේ පින් මේ කුසල් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි ඔහොම වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායකෝ භව
අභිවාදන සීනිස්ස නිච්ඡං වද්දාප්චායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලಂತಿ සුපත්තිවා